නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචකෝ භික්ඛවේ තථාගතං වා තථාගත ශාවකං වා දස්සනාය ගච්ඡති නිවට්ට සද්දෝ නිවට්ට පේමෝ ඒකාන්ත ගතෝ අභිප්පසන්නෝ ඒතදානුත්තරියං භික්ඛවේ දස්සනානං සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං තථාගතං වා තථාගත ශාවකං වා දස්සනාය ගච්ඡති නිවට්ට සද්දෝ නිවට්ට පේමෝ ඒකාන්ත ගතෝ ඉදං උච්චති භික්ඛවේ දස්සනානුත්තරියං තී. බණහන් සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, අද මේ ඇත්තන්ට මාතෘකා කරන්නට යෙදුනේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායට අයිති අනුත්තරීය කියන සූත්‍රයෙන් කොටසක්. අනුත්තර කියන සූත්‍රයෙන් අදහස් කරන්නේ, අනුත්තර කියන වචනේ අදහස ශ්‍රේෂ්ඨ බව කියන එක. එතකොට අපේ ජීවිතය කියන එක පවත්වගෙන යනකොට පින්වත්නි, මේ ශ්‍රේෂ්ඨ බව අපි හැම කෙනෙක්ම සොයනවා, සොයාගන්ට උත්සාහ කරනවා. බෞද්ධයන් හැටියට අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මාර්ගයෙන් ඒ අනුත්තරීය බව, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ බව මේ ජීවිතයේදීම ලබා ගන්නට හැකියාවක් තිබෙනවා ඥාන සම්පයුක්ත මිනිසෙකුට. ඒ අනුත්තරී తত্ত্বය, එහෙම නැත්නම් ඒ ශ්‍රේෂ්ඨ බව ලබා ගන්නට අපිට මේ ශාසනය, ධර්මය, බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ මාර්ගෙන් මේ සූත්‍රයේදී බුදුහාමුදුරෝ පැහැදිලි කරලා තියලා තියෙන්නේ කුමක්ද කියන එක අපි මේ වෙලාවේ හැටියට කෙටියෙන් අවබෝධ කරගන්නට ඕන. බුදුහාමුදුරෝ මේ අනුත්තරීය සූත්‍රයේ කරුණු 6ක් දේශනා කරලා තිබෙනවා. ඉමානි භික්ඛවේ අනුත්තරියානි කතමානිච්ච දස්සනානුත්තරියං සවනානුත්තරියං ලාභානුත්තරියං සික්ඛානුත්තරියං පාරිචර්යානුත්තරියං අනුස්සනානුත්තරියං කියලා අනුත්තර කාරණා 6ක් අපිට දේශනා කරලා තිබෙනවා. අපි සරල විදියට ගන්නවා නම් පින්වත්නි, දස්සනානුත්තරියං කියලා කාරණයක් උගන්වනවා. අපේ දැකීම කොහොමද ශ්‍රේෂ්ඨ බවට පත් කරගන්නේ. ඒ වගේම සවනානුත්තරියං, අපේ ඇසීම කොහොමද ශ්‍රේෂ්ඨ බවට පත් කරගන්නේ. ඒ වගේම ලාභානුත්තරියං, අපිට ලැබිච්ච ලාභ, ලබා ගන්න ලාභය කොහොමද අනුත්තරී තත්ත්වයට පත් කරගන්නේ. ඒ වගේම ශික්ෂණයන්, හික්මීම කියන එක කොහොමද ඒ තත්ත්වයට පත් කරගන්නේ. ඒ වගේම පාරිචර්යානුත්තරිය කියලා කියන්නේ පින්වත්නි, අපි ඉපදුණු දවසේ ඉඳලා කාට හෝ
මෙහෙ කිරීමක් එහෙම නැත්නම් උදව් කිරීමක් තමයි අපේ ජීවිතේ පුරාම සිද්ධ වෙන්නේ. ස්වාමි භාර්යාවන් හැටියට, ඒ වගේ මව්පියන් දරුවන් හැටියට, ඊළඟට සේවය කරන ස්ථානවල ඒක කොහොමද මේ අනුත්තරීය ධර්මයක් බවට පත් කරගන්නේ? ඒ වගේම අපි සිහි කරන දේ, අනුස්සනා කියන්නේ සිහි කරන දේ, කල්පනා කරන දේ කොහොමද අනුත්තරීය ධර්මයක් කරගන්නේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ අනුත්තරීය සූත්‍රයෙන් දේශනා කරලා තිබෙන්නේ. මේ දේශනාව තුල පින්වත්නි බුදුහාමුදුරෝ පෙන්නන කාරණා කීපයක් තියෙනවා. අපි ලෞකික ජීවිතයේ පවත්වනකොට දකින්නේවා, අහනේවා, ඒ වගේ අපිට ලැබෙන දේවල් පිළිබඳ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒව ඔක්කොම හීන ග්‍රාම්‍ය පුතුජන අනාර්ය වූ අනත්ත් සංහිත වූ ධර්ම හැටියට බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී පෙන්නනවා. අපි දකින්නේ පුංචි කාලේ ඉඳලා අපි කොච්චර දේවල් දකිනවද? නොයිකුත් රූපාදී දේවල් අපි දකිනවා. ඒ දකින එකක්වත් අනුත්තරීය එකක් බවට පත් වෙන්නේ නැහැ, දුකක් බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරනවා ඒ දකින්නේ ඔක්කොම හීන ග්‍රාම්‍ය පුතුජනනම් ඒ එකක්වත් නිබ්බිදාව මේ සසර දුකින් නිදහස් වීම සඳහා හේතු වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ ඇලීම අඩු කරගන්න හේතු වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම උපාදානය අයින් කළා හිතේ නිරෝධය ඇති කරගන්න හේතු වෙන දෙයක් නෙවෙයි. උපසමාය කියලා දේශනා කරනවා. හිත කෙලෙස් වලින් ගලව ගන්නට ඒ කාරණා හේතු වෙන්නේ. ඒ වගේම විශේෂ ඥානයක් ලබන්න හේතු වෙන්නේ නැහැ. අභිඥාය සම්බෝධාය. සම්බෝධාය කියන වචනයත් පින්වත්නි මේ ඉතා වැදගත් වචනයක්. මේ ආයතන 6 පිළිබඳ අවබෝධය, සම්බෝධය කියන අවබෝධය කියන එක ලබා ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම බුදුහාමුදුරු ගන්න ශ්‍රේෂ්ඨම අවබෝධය තමයි නිබ්බාන කියන නිබ්බානාය. නිවන සඳහා හේතු වෙන්නේත් නැහැ. ඒ කියන්නේ අපි පුංචි කාලේ ඉඳලා දකින දේවල් දැකලා සතුටු වුණා. සමහරට පුංචි කාලේ අපි නොයිකුත් දේවල් සතුන් දිහා, සෙල්ලම් බඩු දිහා, ඊට පස්සේ ලොකු වුණාම මව්පියෝ දිහා, මව්පියෝ දරුවන් දිහා, මේ ආදී වශයෙන් නොයිකුත් බැලීම් ඇති කරලා ඒ හැම බැලීමකම පින්වත්නි අපි ඇලීමක් ඇති කරගත්තා මිසක් ඒක නිවීම සඳහා, දුකෙන් අත නිදහස් වීම සඳහා හේතුණු දෙයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ නැහැ. ඒ නිසා ඥානවන්ත මිනිසයා කොහොමද මේ දස්සනානුත්තරී බවක් ඇති කරගන්නේ? දැකීම. ඒ දැකීම මේ දස්සන කියන වචනේ පින්වත්නි සාමාන්‍යයෙන් ඇහෙන් දකිනවා කියන අදහසම නෙමෙයි. ඒ මොකද අපි මේ ආයතන 6න් යම්කිසි දැකීමක් කරනවා. ඒ දැකීම ධර්මයේ පෙන්වන්නේ දිට්ඨි සමනුපස්සනාවක් හැටියට. අපි යම්කිසි දෘෂ්ටියකින් බැහැගෙන තමයි ඒව බලන්නේ. කෙනෙක් හැටියට, දෙයක් හැටියට නොයෙකුත් ආකාරයෙන් අපි දෘෂ්ටියක බැහැගෙන තමයි මේ ආයතන 6න්ම බලන්නේ කියන එක බුදුහාමුදුරුවෝ ධර්මයේ පෙන්නනවා. එතකොට මේ ආයතන 6ේම දැක්ම එහෙනම් පොදුවේ පුතුජන සත්‍යය තුළ තියෙන්නේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියන එක. අපි බැසගත්ත දෘෂ්ටියක ඉඳගෙන තමයි මේ ආයතන 6ම පින්වත්නි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒක උන්වහන්සේගේ ධර්මයේ දැකීමක් හැටියට පෙන්වන්නේ නැහැ. ඒක දැකීමක් නෙමෙයි. ඒක දැකීමක් නම් අපිට නිවීම සඳහා, විරාගය සඳහා, නිරෝධය සඳහා, උපසමාය පිණිස
දුක නැති කිරීම සඳහා නිර්වාණය සඳහා හේතු වෙන්න ඕන. නමුත් එහෙම හේතු වීමක් නැහැ. මේ හැම එකක් ගැනම අපිට තියෙන්නේ පස්සේ ලොකු කලකිරීමක්, පසුතැවීමක් අපි දැකපු දේවල් දිහා බලනකොට. එතකොට දස්සනානුත්තරය කියන්නේ එහෙමනම් අර සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියන අර මූලික දෘෂ්ටියක බැහැගෙන ඉන්න විදිය දැකීමක් නෙවෙයි ඥාන සමනුපස්සනා කියන එක. නුවණින් දැකීම. ඒ නුවණින් දකින්න තැන අපිට මේ සූත්‍රයේදී නම් පෙන්වන්නේ තථාගතං වා තථාගත ශාවකං වා. බුදුහාමුදුරුවෝ දකින්න ඕන, බුදුහාමුදුරන්ගේ බුද්ධ ශ්‍රාවකෙක් දකින්න ඕන. ඒ දර්ශනයෙන් තමයි අපි මේ ජීවිතේ වෙනස් කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ පින්වත්. එතකොට අපි දන්නවා, මේ අය දන්නවා බුදුහාමුදුරුවෝ අපිට කොහොමත් මේ කාලේ අපි හිතන විදියෙන් දකින්න බෑ. ඒ වගේම බුදුහාමුදුරුවෝ ධර්මයේදී උගන්වන විදිය බැලුවාම බුදුහාමුදුරුවෝ වැඩ සිටි ජීවමාන කාලේ අපි හිටියත් ඒත් අපිට බුදුහාමුදුරුවෝ දකින්න බෑ. ධර්මයේ පැහැදිලි කරන විදියට. ධර්මයේ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දැකීමෙන් දැකගන්නේ කියන අනුශාසනාව තමයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා තියෙන්නේ. කෙනෙක් හැටියට බුදුහාමුදුරුවෝ රූපයෙන් බලන්න යන කෙනෙකුට කවදාවත් බුදුරජාණන් වහන්සේ දැකගන්නට බැහැ කියන එක ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අර බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ සිටි කාලේ අපි හිටියත් ඒ අනුශාසනාව අනුව අපිට බුදුහාමුදුරුවෝ දකින්න බෑ. ඒ විදියෙන් බැලුවොත්. ධර්මයෙන් බලනවා නම් එදාය අදයි කියලා වෙනසක් නැහැ. අපිට ධර්මයෙන් බුදුහාමුදුරුවෝ බලන්න පුළුවන්. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධර්මයෙන් බුදුහාමුදුරුවෝ බලන්නේ. බුද්ධ ශ්‍රාවකයා බලන්නේ. මේ ධර්මයෙන් බලනවා කියන එක ටිකක් අමාරුයි පින්වත්. අපි ওই මොනවා හරි වචන ටිකක් ප්‍රකාශ කළයි කියලා අපිට ඒ දර්ශනය ලබා ගන්නට බෑ. අපි ඒක තේරුම් ගන්න ඕන කොහොමද බුදුහාමුදුරුවෝ ධර්මයෙන් දකින්නේ කියන එක. අපිට දේශනා කරපු 80000ක් ධර්මස්කන්ධේ සෑම ධර්මයකින්ම අපි කොහොමද ජීවිතයට බද්ධ කරලා ජීවිතයට සම්බන්ධ කරලා මේ අවබෝධය එහෙම නැත්නම් මේ බුද්ධ ඥානය ආසවක්ඛය ඥානය ගැනයි මේ කියන්නේ. ඒ දර්ශනේ අපි ලබා ගන්නේ. එතකොට පේනවා එහෙම ලබා ගන්න කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන මේ ධර්ම කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට එපා. ධර්ම කියනවා අපි සාමාන්‍ය මේ කාලේ වැඩියෙන් පාවිච්චි කරන වචනයක් තියෙනවා ධර්මානුධර්ම ප්‍රතිපatti. එහෙම නැත්නම් ප්‍රතිපදාවෙන් පෙළ ගැහෙන්නේ කියන එක නිතරම සාකච්ඡා වෙනෝනේ. ධර්මානුධර්ම. එතන ධර්ම කියලා කිව්වේ නිර්වාණය. අනුධර්ම කියලා කිව්වේ ඊට අනුකූලව අපි හැඩගසා ගන්න ලද ධර්ම. ඒ නිවනත් නිවන් අවබෝධය පිණිස අපි යොමු විය යුතු මාර්ගය තමයි අනුධර්ම කියන්නේ. ධම්ම අනුධම්ම ධම්මානුධම්ම. නිවන ධර්ම නම් අනුධර්ම අපි ස්කන්ධ ධාතු ආයතන වශයෙන් පින්වත්නි අපි මේ ධර්මයේ බලනවා. ඒ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් යම් කෙනෙක් මේ ධර්මයේ දිහා පරීක්ෂා කරලා බලනකොට අපිට එකවරම පේන දේ මොකද්ද? අර කෙනෙක් දෙයක් කියන වැරදි සංකල්පනාව එතන ශූන්‍ය වෙනවා, අයින් වෙනවා. ශූන්‍යතා ධර්මයක් එතන ඇති වෙනවා. ඒ ශූන්‍යතා ධර්මයේ තමයි අර කෙනෙක්ක කියන සංකල්පනාව, දෙයක්ක කියන සංකල්පනාව අයින් වෙලා ස්කන්ධ ධාතු ආයතන වශයෙන් පරීක්ෂා කර බලන්ට යම් අවස්ථාවක් ලැබෙනවා.
ඊළඟට මේ ස්කන්ධ ධාතු ආයතන කියන ඒවා පින්වත්නි පරීක්ෂා කරලා බලනකොට ඒව තුල කොහොමත් අර සත්‍යයක් පුජ්‍යලයක් කියන අදහස නැහැ. ඒවත් ස්ථිර දේවල් නෙමෙයි හැම දෙයක්ම කැඩෙන බිඳෙන දේවල් හැටියට අවබෝධ කරගන්න. එතකොට ඒවා කිසිවිටකවත් පරමාර්ථ ධර්ම නොවේ. ස්කන්ධ ධාතු ආයතන කියලා කියන්නේ කිසිවිටකවත් ඒව පරමාර්ථ ධර්ම නෙවෙයි. ඒවත් කැඩිලා බිඳිලා විනාශ වෙනවා කියන අවබෝධය ලබා ගන්න. එතකොට පේනවා මේ හැම දෙයක්ම අර සත්පුජ්‍යල අදහස හරි එහෙම නැත්නම් ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ අදහස හරි ඒ කුමන අදහසක් හෝ ඒක ගොඩ නැගිලා තියෙන පින්වත්නි අපගේ චිත්ත සංතානය තුල. එහෙනම් පේනවා මේ ධර්ම කියන එක අපි දරාගෙන ඉන්නවා. ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන හය පදනම් කරගෙන මේ ස්ව සංතානය තුර දරන දේ තමයි ධර්ම කියලා කියන්නේ. ඒක සංක්ෂේපයෙන් කියනවා නම් ඒ දරන්නේ මොකද්ද? උපාදානය කියන වචනේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. එතකොට මේ දරන එහෙම නැත්නම් මේ උපාදාන ධර්ම ඒවා ඉබේ ඇති වුණු දේවල් නෙමෙයි. ඒවා හේතුවක් ප්‍රත්‍යක් ඇති වුණු දේවල් හැටියට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධර්මයක්. හේතුවක් ප්‍රත්‍යක් ඇතුව තමයි හැම ධර්මයක්ම පහළ වෙන්නේ. ඒ හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව අප්‍රත්‍යව කිසිම ධර්මයක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එතකොට මේ දුක දරාගෙන ඉන්න මේ ධර්මය දුක දරාගෙන ඉන්න මේ ධර්මයේ දිහා බලනකොට පේනවා අපිට මූලික හේතු තුනක් තියෙනවා. සියලුම සත්‍යයන් දිහා බලනකොට හේතු තුනක් තියෙනවා. ඒ හේතු තුන තමයි ලෝභ, දේශ, මෝහ කියන හේතු තුන. ඒ හේතු තුන හැමතිස්සෙම පදනම් කරගන්නවා පින්වත්නි. ඇස රූපය කියන මේ ප්‍රත්‍ය ධර්ම. ඒ ප්‍රත්‍ය ධර්ම පදනම් කරගෙන නිරන්තරයෙන්ම අර හේතුව දියුණු කරනවා. මොකද්ද දියුණු කරන්නේ? මේ ප්‍රත්‍ය පදනම් කරගෙන ඇස පදනම් කරගෙන කන පදනම් කරගෙන දිව පදනම් කරගෙන අර හේතුව දියුණු කරනවා. ඒ හේතුව පහළ වෙන්න අපි තුල පින්වත්නි අර උපාදාන ධර්ම කියන එකත් නැවත නැවත ඇති වෙනවා. එතකොට පේනවා මේ විදියට එහාට බලාගෙන යනකොට අපේ දර්ශනය දස්සනානුත්තරය කියන එක අපි සසර දුකින් නිදහස් වෙන්න බලන කෙනෙකුට පින්වත්නි ඒ විදියට පේන්නේ. කෙනෙක් හැටියට දෙයක් හැටියට නෙමෙයි පේන්නේ. දැන් අපි සරල විදියට උදාහරණයක් ගත්තොත් කෙනෙකුට මල් ගහක් දකින්න පුළුවන්. ඒ දැක්කහම එක සැරේටම කෙනෙක් හිතන්න පුළුවන් අනේ මේ ලස්සන මල් ගහ මේ වගේ මල් ගහක් මටත් තියෙන නම් හොඳයි කියලා අර ඇලීම් ගතියක්, තණ්හා ගතියක්, උපාදාන ගතියක් එයාගේ හිතේ පහළ වෙනවා. එතකොට පේනවා අර ලෝභය කියන එක දියුණු වුණා. අර දැකීමත් එක්ක. ඒ දැකීමත් එක්ක ලෝභය දියුණු වුණා. නැවත දියුණු වුණා. එතකොට ඒක බුදුහාමතුරු දැකීමක් හැටියට පෙන්නන්නේ නැහැ. එහෙනම් දැකීම කියලා කිව්වේ මොකද්ද? ඒ මල් ගහ දැක්කහම යම් කිසි කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් නම් අඩුම තරමේ මේ තියෙන ලෝභය පාලනය කරන්නට මේ මල් ඔක්කොම පිපිලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ නිසා කියලා යම් කිසි ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. හැබැයි ඒකත් සම්පූර්ණ නැහැ. නමුත් එහාට යනකොට මේ ලස්සනට හැදිලා තියෙන මල් ගහ ඔක්කොම මේ මල් පර වෙනවා, මේ මල් විනාශ වෙලා යනවා, මේ ගහ විනාශ වෙලා යනවා.
ඒ වගේම මේ මල් දකින මගේ ඇහත් ඒ විදියටම දුර්වල වෙලා යනවා, ජරාවට යනවා, වෙනස් වෙලා යනවා, නොපෙනී යනවා. ඊළඟට මේ ඇහැයි මල් ගහයි අතර ඇති කරගත්ත මගේ චිත්තසංතානයේ යම් සිතිවිලි පරම්පරාවක් තියෙනවා. ඒ සිතිවිලි පරම්පරාවත් ඔක්කොම ඇති වෙලා නැති වෙලා විනාශ වෙලා යනවා කියන නිබ්බිදාය. යම් කිසි කලකිරීම කියලා කියන්නේ අර අපි පාවිච්චි කරන ව්‍යවහාරයේ පාවිච්චි කරන වගේ අදහසක් නෙවෙයි. එතන මේ ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබන්නට යම් කිසි අවදිවීමක් ගැන තමයි එතන කලකිරීමක් කියලා කියන්නේ. නිබ්බිදාය, විරාගාය. ඒ වගේම ඒක පිළිබඳ තියෙන අර චන්දරාගයේ ඇලීම අඩු කරගන්න හේතු වුණා. නිරෝධාය, උපාදාන සිතිවිලි පහළ වුණේ නැහැ. මේක තියාගන්න ඕන, මේක අල්ල ගන්න ඕන කියලා උපාදාන සිතිවිලි පහළ වුණේ නැහැ. නිරෝධාය. ඊළඟට ඒ පැත්තට යම් කිසි කෙනෙකුට මේ දර්ශනය ඉතින්දි වෙනස් කරගන්න පුළුවන්කමක් තිබුණොත් පින්වත්නි, අන්න ඒ දර්ශනය තමයි බුදුහාමුදුරුවෝ අනුත්තර දර්ශනය, ශ්‍රේෂ්ඨ දර්ශනයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දැන් කෙනෙක් දිහා බලනකොට රූපෙන් උසස් කෙනෙක් දිහා බලනකොට අනේ මේ රූපය හොඳයි, මටත් මේ විදිහේ රූපයක් තිබුණා නම් හොඳයි නේද කියලා ඒකේ යම් කිසි තණ්හාවක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. තණ්හාව විතරක් නෙමෙයි, කිසියම් ඉරිසියාවක් හිතේ ඔක්කොම කෙලෙස් පින්වත්නි. එතකොට එහෙම රූපයක් කෙනෙක් දැක්කහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ රූපේ නිකන් ලැබිච්ච එකක් නෙවෙයි, පෙර පින් කරලා තියෙනවා, ඒ නිසා තමයි මෙහෙම වුනේ කියලා ඒකෙන් සතුටු වීමක්. හැබැයි ඒක සම්පූර්ණ නෑ. නමුත් ඒ මට්ටමින් හරි ඒක නවත්ත ගන්න පුළුවන් නම් අර තණ්හා සහගත අදහසයි, අර ඉරිසියා සහගත ව්‍යාකූල මනසේ නපුරු ගතියයි ඒ නතර කර ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. එහෙම හිතලා පින් කරලා තියෙනවා. පින උසස් දෙයක් කියලා කල්පනා කරනවා. ඊළඟට නමුත් මේ පිනෙන් ලබාපු මේ රූපයත් ජරාවට යනවා, ව්‍යාධියට යනවා, මරණයටපත් වෙනවා, කැඩෙනවා, ලෙඩ වෙනවා, බිඳෙනෝ නේද කියලා ඒ දර්ශනේ යහට යනවා. එතකොට අන්න ඒ පැත්තට යනකොට පින්වත්නි, එතනින් පුළුවන්කම තියෙනවා අර ඇලීමයි, ගැටීමයි, අර මෝහයයි, මුලාවීමයි කියන මේ ධර්මතා තුනම අඩු කරගන්න, ෂේ කරගන්න. එතකොට දැන් මේ උදාහරණ වලින් මේ ඇත්තන්ට තේරෙන් ගන්න ඕන අපි ළඟ සංසාරේ බොහෝ කාලයක් පුරුදු කරපු හේතු තමයි ලෝභ දේශ මොහ කියන හේතු. ඒවා හැම කෙනෙක් ළඟම තියෙනවා. ඒ හේතු තහවුරු කරන්නට තමයි හැමතිස්සෙම අපි ඇහෙන් බලලා අනේ මේ රූපය ලස්සනයි කියලා ඒක අල්ල ගන්නවා. ඒක ඒ හේතුව තහවුරු කරනවා. ඊළඟට තවත් දෙයක් දැකලා ඒකත් එක්ක ගැටෙන ව්‍යාපාද අදහසක් ඇති වෙනවා. ඒක ඇති කළා ඒත් හේතුව තහවුරු කරනවා. එතකොට පේනවා මේ හේතුව තහවුරු කරන්න මේ ඇස කන නාසය දිව ශරීරය කියන ප්‍රත්‍ය උපකාර කරනවා නම්, ප්‍රත්‍ය කියන්නේ උපකාර කරගන්නවා නම්, ප්‍රත්‍ය කරගන්නවා නම්, ආධාර කරගන්නවා නම් මේ ඇහැ ඒක හොඳ දෙයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ නෑ. ඒ නිසා ඥාන සම්පයුක්ත මිනිස්සෙක් නිරන්තරයෙන්ම බලන්න ඕන තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් කෙනෙක් තමන් අනුගමනය කරනවා නම්, ඒ පැත්තෙන් දකිනවා නම් කොහොමද බුද්ධ ආදී උත්තමයන් වහන්සේ මේ ලෝකේ දිහා බැලුවේ කියන අදහස, ආකල්පය තමන්ගේ හිතට නගා ගන්නට පුළුවන් නම් ඒ දර්ශනයත් එක්ක පින්වත්නි, අන්න එයාගේ දර්ශනය දස්සනානුත්තරියෙන් යුක්ත තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ වගේම පින්වත්නි, මේ දස්සන කියන වචනේ සම්පූර්ණ තේරුම තමයි සෝතාපන්න කියන එක.
දස්සන සම්පත්තිය දර්ශනය සම්මා දිට්ඨිය ගැනයි මේ ප්‍රකාශ කළේ. එතකොට සම්මා දිට්ඨියට එන්නේ නැතුව අපිට කොහොමද මේ නිවන් මාර්ගය විවෘත කරගන්නේ? එතකොට දස්සනානුත්තරියෙන් පෙන්වන්නේ මොකද්ද? මේ සම්මා දිට්ඨිය. අපි නිවන් දකින්න ඕන කියලා ප්‍රකාශ කළාට ඒ වචන පාඩම් කළාට අපිට නිවන් දකින්න බෑ. අපි දකින තැන කොච්චර අර ලෝභ දෝෂ මෝහ වවනවද? ඒවයි අතරමං වෙනවද? ඒවයි කොච්චර අපි උපාදානයන් ඇති කර ගන්නවද? මෙන්න මේ ටික අපි තේරුම් නොගත්තොත් පින්වත්නි අපිට දස්සනානුත්තරියක් හෙවත් සම්මා දිට්ඨියක් අපිට පහල කරන්න බෑ. ඒ සම්මා දිට්ඨියක් පහල වුණා, දස්සනානුත්තරියක් පහල වුණා කියලා කියන්නේ ඒ ඇත්ත සෝතාපන්න කෙනෙක් බවට පත් වෙලා අර කෙනෙක් දෙයක් හැටියට බලන සක්කාය ධර්මය අයින් කරන්නට හේතු වෙන. එතකොට පේනවා මේ සූත්‍රෙත් අනුත්තරිය මේ ධර්ම උගන්වන මේ සූත්‍රෙත් පෙන්වන්නේ ඉඳුරාම නිවන් මාර්ගය. ඒ බුදුහාමුදුරුවන්ගේ දේශනා කොයි එක ගත්තත් පෙන්වන්නේ නිවන් මාර්ගයමයි. නිවන් අවබෝධ කරන්නේ කොහොමද කියන එක. ඒ නිවන් මාර්ගයේ කෙනෙකුට මේ සූත්‍රවල මතු කරන්නට බැරි වුණාම එක එක විස්තර කතා කරනවා. ඒ විස්තර කතා කරන්නේ ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්වන දේ තේරුම් ගන්නට බැරි වීම. ඊළඟට සවනානුත්තරිය කියන්නේ ඇසීම. අපිට කොච්චර දේවල් ඇහෙනවද? ශබ්ද, දරුවන්ගේ ශබ්ද, ගීත ශබ්ද, බේරී නාද, නොයිකුත් දේවල් අපිට ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද නිසා අපි නැවත ඇලීම් ගැටීම් අපේ මනසේ ඇති කරගන්න උපාදානයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ ශබ්ද නිසා ඇති කරගන්න ඇලීම් ගැටීම් නිසා එතන සවනානුත්තර බවක් ලබන්නට බෑ. ඒවා හීන ග්‍රාම්‍ය පුතුජනක ධර්ම හැටියට බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී ඒ වචනම පාවිච්චි කරලා දේශනා කරනවා. එතකොට මේ සවනානුත්තරියක් කෙනෙකුට ලබනව නම් තථාගත දේශනාව බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී සද්ධර්මයට අහුම්කම් දෙන කෙනෙකුට පින්වත්නි ඒ සවනානුත්තරිය ලබන්න පුළුවන්. එතකොට පේනවා මේ ඇත්තු දන්නවා බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්න කාලේ මේ ධර්මයේ දේශනා කරනකොට බොහෝ ඇත්තෝ මාර්ගඵලවලටපත් වෙනවා. ඒ අර සවනානුත්තරී බව ඒත් පහළ වෙන සම්මා දිට්ඨිය. හොඳ ඇහිීමක් කෙනෙකුට තියෙනවා නම් මේ සූත්‍රය අර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන වචනම බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා සත්තානං විසුද්ධිය. මිනිසුන්ගේ පිරිසුදු බව ඇති වෙනවා. හොඳ ඇසීමක් ගන්නවා නම් විසුද්ධිය. ශෝක පරිද්දවාන මේ හිතේ තමයි ශෝකේ තියෙන දුක තියෙන එක අයින් වෙනවා. ඒව අයින් කරගන්නට හේතුවක් වෙනවා. එතකොට අපිට මේ කාම ලෝකේ ජීවත් වෙනකොට පින්වත්නි කොහොමද මේ ශබ්ද වෙන් කරන්නේ? එහෙම වෙන් කරන්නට හරි අමාරු. නමුත් අපි මෙතන වෙන් කරනව නෙමෙයි ඒ ශබ්ද වලද අපිට ඒ ශබ්ද තේරුම් අරගෙන ඒවා තුල ගැටෙන්නේ නැතුව ඒව තුල ඇලෙන්නේ නැතුව අපිට වාසය කරන්නට යම්කිසි හැකියාවක් තියෙනවා නම් අන්න ඒක තමයි අපි දියුණු කරන්න ඕනේ. ඒක තමයි ඒ සවනානුත්තරියෙන් බුදුහාමුදුරෝ අපිට දේශනා කරලා තියෙන්නේ. දැන් මිහිරි ශබ්දයක් කියන එකක් ඇහෙනකොට අපි ඒකේ ඇලුනොත් එතන අපිට දුකට හේතු වෙනවා. මිහිරි නාදයක් ඇහෙනකොට අපිට ඒක පාලනය කරගන්න හිතනවා අනේ පිං කරලා තමයි මේ බොහොම මිහිරි නාදයක් ලැබලා තියෙන්නේ කියලා අපි ඒක පාලනය කරගන්න. අපි ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ටිකක් තවදුරටත් හිතනකො ඒ කොච්චර මිහිරි වුණත් ඒ පිනෙන් ඒ ශබ්දය ලැබුණත් ඒකත් අනිත්‍යයි, ඒක නැති වෙලා යනවා, කතා කරන්න බැරි වෙලා යනවා. ඒ හඬ ගොරෝසු වෙලා යනවා. ඒක හැමදාම පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අර ඇලීම අඩු කරගන්නවා. එතකොට පින්වත්නි ඒ සවනානුත්තරිය කියන එක ඒ වගේම නරක නපුරු කෙනෙකුගේ වචනයක් අපිට ඇහෙනකොටම අපිට ලොකු අමනාපයක් හිතට ඇති වෙන්න පුළුවන්.
ද්වේෂසහගත ව්‍යාපාද ගතියක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඒක වහාම ඇති වෙන දෙයක් විදුලි අකුණක් වාගේ. ඒ ඇති වෙනකොටම අපි හිතන්න ඕන අනේ මේ මිනිස්සයා කොච්චර අකුසල කරලා තිබෙනවද? මේ ශබ්දය නිසා මගේ හිත කැළඹෙනවා අකුසල කරලා අකුසල. නමුත් මේ තැනත්තාගේ ජීවිතයත් මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. මේවා සේරම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම තුල වලදී මම මොකටද කර්ම රැස් කරගන්නේ කියලා කල්පනා කරා. මං කර්ම රැස් කරගන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරලා තියෙනවා. ඒක හොඳට ධර්මානුකූලව තේරුම් අරගෙන අර ශබ්දය නිසා හිතේ ශෝකය, දුක, ඇලීම කියන එක අඩු කරගෙන වාසය කරන්නට යම් කෙනෙකුට හැකියාව. මේක පරීක්ෂා කරලා බලන්න ඕන බෞද්ධයෝ. අපි කොච්චර බණ ඇහුවත් බණ ලියාගත්තත් අපිට දෙයක් ඇහෙනකොට ඇයි මේ තරම් හිතේ කැකෑරීමක්, කම්පනයක්, දුකක් ඇති වෙන්නේ? ඒ කියන්නේ අපි ධර්මයේ දන්නේ නැහැ කියන එකයි. අපි ධර්මයේ තේරුම් අරගෙන නැහැ කියන එකයි. අපි ධර්මයේ ජීවිතේ භාවිතා නොවනවා කියන එකයි ඒකෙන් පේන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මෙතන මේ සූත්‍රයේ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනසානං, මේ සියලුම දුක්ඛ දෝමනසයන් අයින් කරගන්නට පුළුවන් මේ ශබ්දය හරියට තේරුම්. ඉතින් බුදුහාමුදුරුවන්ගේ ධර්මයනේ අපිට ඇහෙන්න ඕන හැමතිස්සෙම. ඉතින් මොන කෙනෙක් කතා කරනව ඇහුණත්, නපුරු සද්දයක් ඇහුණත් ඒ වෙලාවේ බුදුහාමුදුරන්ගේ වචනය ඇහෙන්න ඕන. බුදුහාමුදුරෝ මෙහෙමයි මේක කියලා තියෙන කියලා බුද්ධ වචනය තමයි එතෙන්ට ඉස්සරහට එන්නේ. අර නපුරු වචනේ නෙමෙයි. එතකොට පේනවා මොන ශබ්දයක් ඇහුණත් අපිට ඒ ශබ්දය බුදුහාමුදුරුවන්ගේ පැත්තෙන් තේරුම් අරගෙන ඒ ශබ්දය අපිට ගන්න පුළුවන් නම් අන්න සවනානුත්තර බවක් ලබා ගන්නට පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟට ලාභානුත්තර, අපිට ලාභ කොච්චර තියෙනවද පින්වත්? ගිහියන්ට නම් දරු ලාභ, ධනය, චංචල නිශ්චල දීපලවල කොච්චර ඒව තියෙනවා. ඒව ගැන මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඒවත් තීනයි ග්‍රාම්‍ය පුතුජනයන්ට ඒවා මේ දුක ශෝකේ නැති කරන්නට හේතු වෙන දේවල් නෙමෙයි. ඒවත් తాවකාලික දේවල්. ඒ නිසා මහණෙනි මේ ලාභානුත්තරී කියලා කිව්වේ මොකද්ද? අපි මේ තුනුරුවන් කෙරෙහි උපදවගත්ත ශ්‍රද්ධාව, බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති කරගත්ත මේ ශ්‍රද්ධාව තමයි අපිට තියෙන ලොකු ලාභය හැටියට මේ සූත්‍රයේ දේශනා කළා. ඒ ශ්‍රද්ධාව තියෙන කෙනා හැම දෙයක්ම පින්වත්නි පිළිවෙලට කරන්නට හැකියාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව දුර්වල වෙච්ච කෙනාට ඒ මොනම දෙයක්වත් පිළිවෙලකට කරන්නට බෑ. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනය තුල අර සද්ධානුසාරී කියලා වචනයක් සඳහන් කළා. සද්ධානුසාරී පුජ්‍යලයා තමයි මේ බුද්ධ ශාසනේ පළමුවෙන් මේ එක්කෙනා. එහෙම නැත්නම් ලාබාලම තනත්තා හැටියට බුදුහාමුදුරුවෝ ධර්මයේදී පෙන්නන්නේ. එතන සද්ධානුසාරී කියලා කියන්නේ මේ විශ්වාස කරගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝත් බුදුහාමුදුරුවෝ ගන්න ධර්මයක්. ඒ ධර්ම කියලා කිව්වේ අර අපිට නිවන් දකින්නට තියෙන මාර්ගය මේ කෙනෙක් දෙයක් සත්‍යේ පුජ්‍යලයක් හැටියට බලන මේ විවහාර සම්මුති ලෝකය නොයි, ඊට ඔබෙන් තියෙන මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳයි අපි සොයන්න ඕන කියන අර පදනම තමයි එතන සද්ධානු. ඒව ගැන විශ්වාසයේ තබාගෙන ඒවා ගැන සොයන එක්කෙනා තමයි ශ්‍රද්ධානුසාරී කියලා කියන්නේ. ඒ සද්ධානුසාරී එතකොට ඒ ධර්ම නැවත නැවත පරීක්ෂා කරනකොට අර ස්කන්ධ ආයතන එයා ධම්මානුසාරී කෙනෙක් බවට පත් වෙනවා. එයා ධර්මයේ විග්‍රහ කරනවා. එතකොට අර සද්ධානුසාරී ධම්මානුසාරී කියන මුල් අවස්ථාව පින්වත්නි එතනින් කෙනෙකුගේ ස්වසංතානය තුල අර විශ්වාසයයි අර පරිේශණයයි තුල ඇති වෙන බව බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ වගේම පින්වත්නි අපි ළඟ තියෙන ඊළඟට
සික්ඛනානුත්තර මේ හික්මීන් කියන ගත්තාම අපි නොයෙකුත් දේවල් දැන් ප්‍රිය දුරෙක් හරි තමන්ගේ රතයක් පදවන්න එතනත් යම් ශික්ෂණයක් තියෙනවා. නමුත් ඔය එක එක ශික්ෂණ තියෙනවා. ඒ මොන ශික්ෂණේ ගත්තත් බුදුහාමුදුරුවෝ ගන්න මේ ආර්ය ප්‍රතිපදාවේ ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂණය තුල යම් කිසි කෙනෙකුගේ මේ ආධ්‍යාත්මික ජීවිතය හික්මවන්නට බැරි නම් ඒකට අදාළ විදියට මේ ආයතන හික්මව ගන්නට බැරි නම් සංවරය වෙන්න බැරි නම් ඒ එකක්වත් Tamanගේ සැනසීම සඳහා හේතු වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා අපි සංවර සීලයෙන් පුළුවන් තරම් ශික්ෂණය ඇති කරලා ඒ වගේම අර බුදුහාමුදුරුවෝ පෙන්න කුසල සමාධි පැත්තට මේ සමාධි ශික්ෂණය ඇති කරලා ප්‍රඥාව දියුණු කරන්න ඕන. ඒ වගේම අපි ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නන පාරිචර්යානුස්සති අනුස්සරි කියන මේ උපස්ථාන නොයෙකුත් දේවල් තියෙනනේ. දැන් නොයෙකුත් උපස්ථාන ගෙවල් වල අපි දරුවෝ දෙමව්පියෝ ආදී නොයෙකුත් සේවා ස්ථානයේ තවත් සේවා දායකයන් වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් ඒ කටයුතු නමුත් මෙතන මේ සූත්‍රයේ පෙන්වන බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සංඝයා කෙරෙහි යම් කිසි කෙනෙක් ගෞරවයෙන් අප උපස්ථාන කරනවා නම් අන්න ඒක උසස් එකක් අපේ හිත නිවා ගන්නට දුක නිවා ගන්නට හේතු වෙන දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ. ඒ වගේම 6 වෙනි කාරණේ හැටියට දේශනා කළ අනුස්සති සිහි කිරීම. අපි කොච්චර සිහි කරනවද? පිට රටේ ඉන්න දරුවෝ ගැන කල්පනා කරනවා. මෙහි ඉන්න ඉඩ කඩන් ගැන ඒ ඔක්කොම ලාමක ග්‍රාම්‍ය හීන පුතුජන ධර්ම හැටියට පෙන්වුවා. ඒවා මේ ජීවිතේ ජීවත් වෙනකොට පමණයි. නමුත් යම් කිසි කෙනෙකුගේ නිවීම සඳහා හේතු වෙන්නේ බුදුහාමුදුරුවෝ ගැන සිහි කරන එක. බුද්ධානුස්සති. එතකොට මේ අනුස්සති කියන ඒවයින් ඊටාම උසස්ම එක තමයි බුද්ධානුස්සතිය. බුදුහාමුදුරුවෝ ගැන සිහි කිරීම. දැන් මේ 2600 බුද්ධ ජයන්ති අවස්ථාවේදී ලොකු කුඩා මහලු ගිහි පැවිදි වෙනසක් නැතුව ගියක් පාසා හැම කෙනෙක්ම බුද්ධානුස්සතිය දියුණු කරන්න ඕන. ඒ බුද්ධානුස්සතිය දියුණු කිරීමෙන් ශ්‍රද්ධාව දියුණු කරගන්නට ඒ ශ්‍රද්ධාව දියුණු කර ගැනීමෙන් අර ධම්මානුසාරී කෙනෙක් වෙලා මේක පරීක්ෂා කරලා කොහොමද සසර දුකින් නිදහස් වෙන ධර්මයක් අපි සොයාගන්නේ කියන කාරණාව අපිට එලි කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ අනුත්තරීය සූත්‍රය ඊටාම දිග විස්තරයක් ප්‍රකාශ කරන්න ඕන සූත්‍රයක්. ප්‍රමාණයෙන් පොඩි වුණාට මේ සූත්‍රයේ මේ පෙන්නන කරුණු 6 අපේ ජීවිතයට සම්බන්ධ කරලා බැලුවොත් මේ බුදුහාමුදුරුවෝ තවත් විදියකින් පැහැදිලි කරන්නේ මොකද්ද? කොහොමද මේ නිවන් මාර්ගයට එන්නේ කියන එක. නිවන් මාර්ගයමයි හැම සූත්‍රයකින්ම දේශනා කරන්නේ. නිවන් මාර්ගයට අපි එන්නේ කොහොමද? අන්නේ නිවන් මාර්ගයට අපි එන්ටනම් අපේ දැකීම කොහොමද අපි හරිගස්ස ගන්න ඕන? ඇසීම කොහොමද හරිගස්ස ගන්න ඕන? අපි ළඟ තියෙන ලාභ ගැන අපි කොහොමද හිතන්නේ? අපි ශ්‍රද්ධාවද අපි ලාභයක් හැටියට සලකන්නේ? ඊළඟට අපි ශික්ෂණය හික්මීම කොහොමද අපේ අනුත්තරීය ධර්මයක් හැටියට ඇති කරගන්නේ? ඊළඟට පින්වත්නි අපි කරන මේ අපෝපස්ථාන කැපවීම ඒව කොහොමද අපේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙන විදියට තේරුම් කරන්නේ? ඒ වගේම අනුස්සතිය මේ හැම කාරණාවක්ම තමන්ගේ ජීවිතේ පරීක්ෂා කරලා බලන්න ඕන. තමන්ගේ හැම කෙනෙක්ම ජීවිතය තුල තියෙනවද? එහෙම නැත්තම් පින්වත්නි බණ පොතක් වගේ නිකන් කටපාඩම් වෙලා මේ ධර්මයේ තිබුණයි කියලා අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්න බෑ. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්නේ නැතුව අර මේ සූත්‍රයේදී කියන සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං කියන ඒකක්වත් ලබා ගන්නට බෑ. අපේ පිරිසුදුකම, ශෝකය නැති කර ගැනීම, දුක් දුම්නස් අයින් කර ගැනීම ඒකකටවත් එන්න බෑ.
ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ මොන පැත්තෙන් බැලුවත් පින්වත්නි මේවා අපිට මේ සූත්‍රයේ කියන විදිහටම නිබ්බිදාව අපිට අලුත් අවදිවීමක් සඳහා හේතු වෙනවද? කලකිරීමක් සඳහා හේතු වෙනවද? කලකිරීම කියලා කිව්වේ මේ අවාසනාවන්ත තුච්ච ලාමක ධර්මයන් මැත්තේ නැහින එක. ඒක අඩු කරගන්නට පුළුවන්ද මේකෙන්? ඒක තමයි නිබ්බිදාය. විරාගාය. ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? එතකොට මේ අර ධම්මචක්ක සූත්‍රයේ කියන අර හීන ගම්මෝ පෝතුජ්ජනිකෝ කියන ඒ දේශනා ටික මේ සූත්‍රයේ තියෙනවා. ඊළඟට අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවන ඒ වචන ටිකත් මේ සූත්‍රයේ තියෙනවා. එතකොට පේනවා ඒ සූත්‍ර වල මේ අහවල් සූත්‍රයට මෙහෙම තියෙන්න ඕනේ කියන එක නෑ. මේ සියලුම සමස්ත ධර්මයේම ගත්තාම බුදුහාමුදුරන්ගේ පේන්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන 6 ලෝභ දේශ මෝහ කියන මේ හේතුව හදන්නේ නැතුව මේ ධර්ම අපේ සසර දුකින් නිදහස් වීම සඳහා යම් කිසි කෙනෙක් හැඩගස්ව ගන්නේ කොහොමද කියන එක තමයි මේ හැම සූත්‍රයකම සාරාංශය හැටියට තියෙන්නේ. එතකොට පේනවා වචන නැති වුණාට අපිට ඒක පිළිබඳ අවබෝධය අපි ලබා ගත්තොත් අපිට ඊටාම පහසුවෙන් පින්වත්නි පුළුවන්කම තිබෙනවා මේ සූත්‍රයට අනුව සම්මා දිට්ඨියට එන්න. ඒ වගේ යහපත් දර්ශනයකට එන්න. මේ ජීවිතයේදීම මේ සියලුම දුක්ඛ දෝමනස්යන් අයින් කරලා සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච සැනසෙලිදායක ජීවිතයක් මේ ජීවිතයේදීම ලබා ගන්නට. අන්න ඒ සඳහා තමයි හැම කෙනෙක්ම උත්සාහ ගන්න ඕන. එතකොට එහෙම උත්සාහ ගන්න කෙනෙක් මේ කරුණෙන් කරුණ පරීක්ෂා කරලා බැලීමෙන් අපිට මේ ධර්මය තහවුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපිට මීට වඩා මේ සූත්‍රයේ යම්කිසි කෙටි අදහස් ටිකක් මතු පිට අදහසක් විතරයි ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් අපි සූත්‍රයක් පැහැදිලි කරනකොට පළවෙනි පියවර කියලා කොටසක් තියෙනවා. ඒ පියවර තමයි මේ. ඊට පස්සේ දෙවෙනි පියවර කියලා තව කොටසක් තියෙනවා. ඊළඟට තුන්වෙනි පියවරින් තමයි මම සාමාන්‍යයෙන් දේශනාවක් පෙන්වන්නේ. දෙවෙනි පියවර තුන්වෙනි පියවර කියන එක ලේසියෙන් කෙනෙකුට බලන්න බෑ. ඒ සඳහා තමයි හාමුදුරුවෝ කෙනෙක් ඌමනා කරන්නේ මේ පොතේ තියෙන ටික කියවන්න නෙමෙයි. නමුත් අපිට ලැබිච්ච කාලය වේලාව අනුව ඒ පළවෙනි පියවරවත් අපිට ලේසියෙන් ඉවර කරන්නට බෑ. අර ජීවිතයට සම්බන්ධ කරලා කොහොමද මේක ඇතුලෙන් බලන්නේ, ඊටත් එහා කොහොමද මේක සමාධි පැත්තට එනකොට සත්‍ය වශයෙන්ම මේ මාර්ගය විවෘත කරගන්නේ කියන තුන්වෙනි පියවර විදර්ශනා මාර්ගය විවෘත කරගන්නේ මේ සෑම සූත්‍රයකින්ම. සෑම සූත්‍රයකම අර කේවල පරිපූර්ණං කියන කාරණාව ඉතාම හොඳට පැහැදිලිව පේනවා. මේ ඕනම සූත්‍රයක් ගත්තාම මේ සූත්‍රයේම නිවන් දකින්නට ඇති වෙන මොකක්වත් නැතුව. ඒක තමයි කේවල වෙන් කළා ගත්තාම අංග සම්පූර්ණ සූත්‍රයක්. එතකොට බුදුහාමුදුරුවන්ගේ සෑම සූත්‍රයක්ම වෙන වෙනම ගත්තාම ඒ එක සූත්‍රයක් ඇති නිවන් දකින්නට. ඒ වගේම ඔක්කොම සූත්‍ර ටික එකතු කරලා ගත්තත් ඒත් පෙන්වන්නේ මේ මාර්ගයමයි, මේ නිවන කියන නිවන් අවබෝධයමයි. එතකොට අපිට අවශ්‍ය කරන්නේ වචන ගොඩක්වත් සූත්‍ර ගොඩක්වත් නෙවෙයි. අපිට අර පරීක්ෂා කිරීමේ සිව් ඥානය දිනු කර ගැනීමයි මේ කාලේ හැම කෙනෙක්ම කරන්න ඕන. මේ සූත්‍ර දිහා ගාථා දිහා අපේ ජීවිතයට සම්බන්ධ කරලා ඇතුල් කරලා කොහොමද මේව පරීක්ෂා කරලා බලන විදර්ශනා ඥානය අපි දිනු කරගන්න කියන කාරණේ තේරුම් ගන්න ඕන. එහෙම නැති වුණොත් අර බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන දැන් මේ ධර්මයේ තමන්ගේ ජීවිතෙන් බලන සිද්ධි ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. එක පුංචි උදාහරණයක් බුදුහාමුදුරුවෝ එක්තරා වෙලාවක භික්ෂුන් වහන්සේට අර ඉදිබුවෙක් පෙන්නලා, ඉදිබුව කියන්නේ ඉදුමුවෙක් පෙන්නලා බලන්න මහණෙනි මේ ඉදිබුවා අර ඈත තමන්ගේ සතුර හැටියට එන මේ
නරියා එන්නේ ඉදිපුව අල්ලගන්නනේ. නරියා යගේ ආහාරය. එතකොට මේ නරියා දැකලා මේ ඉදිඹුවා තේරුම් ගන්න තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න මේ අංග පහම අර කටුව ඇතුළට ගන්නවා. එතකොට බුදුහාඳුරෝ පෙන්නනවා බලන්ට මේ ලෝකේ මේ මාර පායාසයක් කියන්නේ අපි සීර පායාසයක් කියලා කියන්නේ හරියට සුවඳ ගහන කිරිබතක් වගේ තමයි මේ ලෝකේ අපිට මවලා තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් මවලා තියෙන්නේ. ඒක මරුවාගේ මැවීමක් මාර පායාසයක් හැටියටයි බුදුහාමුදුරෝ ඒ වචනේම බුදුහාමුදුරෝ සූත්‍රවල පෙන්නලා තියෙනවා. එතකොට මේක අපේ මේ අංග පහෙන් කොතනින්ද මාරේ අල්ලගන්නේ කියලා බලාගෙන ඉන්නේ. අර නරිය බලාගෙන ඉන්නවා වගේ අර ඉදිපුවගේ මොන අංගෙද එළියට දාන්න ඉතින් අල්ලගන්න. වැරදි විදියට ඇහැ පාවිච්චි කළොත් එතන මාරයට අහුවීමක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. වැරදි විදියට කන පාවිච්චි කිරීම එතන මාරයට අහුවීමක් හැටියට පෙන්වනවා. වැරදි විදියට දිව පාවිච්චි කිරීම එතන මාර. එතකොට පේනවා අන්න ධර්මයේ අර ජීවිතේ ඇතුලෙන් බලනවා අපි. අපේ මේ අර ඉදිබිවේ කතාව නෙමෙයි එතන තියෙන්නේ. එතකොට පේනවා මේ මාරපායාසයේ තුල මේ ආයතනයන් එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය පහ මායාවෙන් ගලවගෙන කොහොමද අපි මේවා හසුරවන්නේ? අන්න ඒ හැසිරවීමට තියෙන හැකියාව. ඒක දර්ශනයක්. ඒක හැමෝටම බෑ. ඒක ලොකු ශික්ෂණයක්. ඒක ලොකු ලාභයක්. ඒක ලොකු හික්මීමක්. ඒක තමයි මේ සූත්‍රයෙන් පෙන්නන්නේ. එතකොට පේනවා දැන් ওই ජාතක පොතේ තියෙන විස්තර ගත්තාමත් මේවට ඔක්කොම සම්බන්ධ කර බලන්න පුළුවන්. විශේෂයෙන් මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා මේ 2600 බුද්ධ ජයන්ති වෙලා අපේ ජාතක පොත් වහන්සේ ඔය හැම ගෙදරකම තියෙන්න ඕන පොතක් ඒ ජාතක පොත කියවන්න ඕන. ඒ ජාතක පොතේ අර පළවෙනි කියවීම තියෙනවා, දෙවෙනි කියවීම තියෙනවා, තුන්වෙනි කියවීම තියෙනවා. ඒ තුන්වෙනි කියවීම පැත්තට තමන්ගේ මනස යනකොට පින්වත් සම්පූර්ණයෙන්ම ජීවිතේ විවෘත කර ගන්නට පුළුවන්. සසර දුකින් නිදහස් වෙන්න උවමනා කරන ඒක ලබා ගන්නට පුළුවන් දේ එතනම තියෙනවා. ඒ නිසා බුදුහාඳුරන්ගේ ධර්මය මේ මතු පිටින් පේන දෙයක් නෙවෙයි තියෙන්නේ. විදර්ශනා නුවණින් තමන්ගේ ජීවිතයට බද්ධ කරලා ජීවිතයේ තුලින් විග්‍රහ කරගන්න ඕන ධර්මයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. නිකන් විස්තරයක් නෙමෙයි. ඒ නිසා මේ අනුත්තරීය සූත්‍රයත් එවැනි සූත්‍රයක් මේ අවස්ථාවේ තාම ශ්‍රද්ධාවෙන් මේ පිරිස බණහලා මේ ලබා ගත්තා වූ ආනිසංස මේ ඇත්තන් නමින් මිය පරලෝකයේ ඇත්තන්ටත් මේ සියලු දෙනාටමත් සියලු ලෝක සත්වයාටත් උතුම් නිවන් සම්පත්තිය පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට. එත්තාවතා චම්මේ සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා.